नमो बुद्धाय 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 नमो साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि ततीयम्पि बुद्धं शरणं गच्छामि ततीयम्पि धम्मं शरणं गच्छामि ततीयम्पि संघं शरणं गच्छामि साधु 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 පංචශීලයේ සමාදන් වෙන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා
සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත කාරුණික පින්වතුනේ, මීට වර්ෂ 1.5කට පෙර මේ පින්වතුන්ලා අතරින් හදිසියෙම වියෝවට පත් පින්වත් කේච් සෝමසිරි පියාණන්ගේ මැයි මාසයේ 10 වෙනිදාට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන පියාණන්ගේ පරලෝ ජීවිතයට සැපේ පිණිස පින්පෙත් අනුමෝදනා උදෙසායි අද මේ පින්වතුන්ලා මේ විදිහට උතුම් ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ. නොම්බර 644න් 1 මණ්ඩකන්ද කරන්දෙනිය ලිපිනේ පදිංචි පින්වත් කේච් සචිනී මදුෂිකා සහ පින්වත් යූජී ඉන්දික චාමින්ද යන පින්වත් දෙපළයි අද මේ ධර්ම දානමය පින්කමට මේ විදිහට මූලික දායකත්වයෙන් දරන්නේ. පින්වතුනි, අපි ජීවිතේ දිහා එක ආකාරයෙන් බලනවා. අපි හැමෝම මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු විදිහට මේ සමාජය දිහා මේ ලෝකෙ දිහා එක පදනම් මත පිහිටලා බලනවා. දෙක කියන්න ගියොත් එහෙම කෙලවරක් නැති තරම්. මිනිස්සු එක විදිහට ලෝකෙ දිහා බලන්නේ. සමාජය දිහා නොඑක් අයුරින් දකින්නේ. සමාජයේ මිනිස්සු වාසනාවන්තයි කියලා අවාසනාවන්තයි කියලා එක විදිහට බෙදාගන්නේ. මේ ලෝකෙ දිහා බලන ක්‍රම අතරේ එක ක්‍රමයක් තියෙනවා. ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බැලීම, ප්‍රඥාවෙන් සමාජය දිහා බැලීම. ජීවිතේ දිහා සමාජයේ දිහා ලෝකයේ දිහා බලන ක්‍රම අතරේ පින්වතුනේ ප්‍රඥාවෙන් බැලීම තමයි ගොඩාක්ම වටින්නේ. මොකද්ද ගොඩාක්ම වටිනදී? ප්‍රඥාවෙන් ලෝකයේ දෙස බැලීම. මේ සමාජයේ දිහා ප්‍රඥාවෙන් දැකීම. මම අද කියලා දෙන්නේ ප්‍රඥාවෙන් සමාජයේ දිහා බලන හැටි. ඒ කියා දෙන්න උදව් කරගන්නේ ප්‍රඥාවෙන් සමාජයේ දෙස බැලූ මුනිවරයෙකුගේ වචන. අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුන්දර ශ්‍රාවක රත්නයක් තමයි මේ සම්පූර්ණ සමාජයේ දෙස බැලීමේ පුවත අපට කියලා දෙන්නේ. ඒ ශ්‍රාවක රත්නය තමයි මේ ගෞතම සාසනයේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්ච භික්ෂුන් අතර අග්‍ර භික්ෂුන් වහන්සේලා ගිහි ජීවිතය අත්හැරලා මහාන වෙනකොට ශ්‍රද්ධාවෙන්ම පැවිදි වූ භික්ෂුන් අතර අග්‍ර ශ්‍රාවක රත්නය කවුද? අපගේ රට්ටපාල මහරහතන් වහන්සේ. රට්ටපාල මහරහතන් වහන්සේ කියන මහා ශ්‍රාවක රත්නය ජීවිතය ගැන කියා දීපු විදිහ. මේ රට්ටපාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි මහාන වෙන්න කලින් ඔය දිල්ලි පැත්තට වෙන්න. අද දිල්ලිය. ඒ කාලේ ඔය පැත්තට කිව්වේ කුරු රට. ඔය කුරු රටේ ඔය ප්‍රදේශයේ තිබුණා තුල්ල කොට්ටිත කියලා ගමක්. ඒ ගම් කියලා කිව්වට දැන් අද අපි ওই ගම් කියන වගේ පොඩි ඒවා නෙමෙයි. තුල්ල කොට්ටිත කියලා කියන්නේ සාමාන්‍ය ලොකු දැවැන්ත ගමක්. ඒ මහා විශාල ගම්මානයේ හිටපු ධනවත්ම සිටුවරයාගේ පුතා රට්ටපාල. ඒ රට්ටපාල මහරහතන් වහන්සේ එච්චර මහා ධනස්කන්ධයක් අත්හැරලා දාලා තමයි සම්බුද්ධ ශාසනය මහාන වුණේ. ඒ මහාන වීම ගැන රටේ රජුරවන්ට හිතට හරිනේ. රජුරුවන්ගේ නම කෝරව්‍ය. ඔය කෝරව්‍ය කියන රජුරවන්ට දවසක් රට්ටපාල මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. හම්බුණාට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මිනිස්සු උත්සාහ කරන්නේ සල්ලි හොයන්න. මිනිස්සු උත්සාහ කරන්නේ බලවත් වෙන්න. මිනිස්සු උත්සාහ කරන්නේ පොහොසත් වෙන්න. මිනිස්සු උත්සාහ කරන්නේ ප්‍රසිද්ධ වෙන්න.
ඊළඟට ස්වාමීනි තමන්ට කියලා දන්න කියන ඈයෝ ටිකක් වැඩිපුර ඉන්නවා නම් ඒ මනුස්සයාට වෙන මුකුත් ඕනේ නැහැ. තමන්ට බලයක් තියෙනවා නම් ඒ මනුස්සයාට වෙන මුකුත් ඕනේ නැහැ. ස්වාමීනි ඔබ වහන්සේට ඔය ඔක්කොම තිබ්බා. ඇයි සිටුවරෙන්නේ? ඔබ වහන්සේට ඔක්කොම තිබ්බා. සල්ලිත් තිබුණා, ධනයක් තිබුණා, බලයක් තිබුණා, පිරිසත් හිටියා. ඔබ වහන්සේ තාම තරුණයා. ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මේ ඔක්කොම තියෙද්දී මහාන වෙන්න හිතුවේ? මොකද්ද මේකට හේතුව? එතකොට ඒ රට්ටපාල මහරහතන් වහන්සේ කෞරව්‍ය රජුරවන්ට කියා දීපු කතාව. ජීවිතේ දිහා බලපු විදිහ. දැන් අපි ඒ කෞරව්‍ය රජුරව බැලුව විදිහට නේද රජුරව ප්‍රශ්න ඇහුවේ. කෞරව්‍ය රජුරව බැලුවේ දෙයියනේ සල්ලිත් තිබිලා. හොඳ තරුණ කාලේ වස්තු සම්භාර ඔක්කොම තියෙද්දි මොකටද මේ මහාන උනේ? එහෙම තමයි බැලුවේ. අපි වුණත් වැඩිපුර බලන්න ওই ක්‍රමයට නෙමෙයිද? අපි කොටත් ඒ පැත්තටමයි බර. අපේ අවධානයත් පින්වතුනි වැඩිපුර යොමු වෙන්නේ එතෙන්ට. හැබැයි බලන්න ජීවිතේ ජයගත්ත මුනිවරු මේ ලෝකයේ දිහා බලලා තියෙන හැටි. රට්ටපාල මහරහතන් වහන්සේ කෞරව්‍ය රජුරවන්ට එදා කියලා දෙනවා මෙන්න මෙහෙම. පස්ස චිත්ත කතං බිම්බං. බලන්න රජතුමනි මේ හැමෝගෙම ජීවිතේ දිහා අරු කායං සමුසිතං. මේක ඇටනහර වලින් ගලපලා යාන්තම් හිටවලා තියෙන එක. හැමෝගෙම ජීවිතේ. සල්ලි තියෙන මිනිස්සයාගේ වේවා, සල්ලි නැති මිනිස්සයාගේ වේවා, ධනවතාගේ වේවා, බලවතාගේ වේවා, ප්‍රසිද්ධ කෙනාගේ වේවා. ජීවිතය කියන එකේ නැද්ද පොදු භාවය? ඇට නහර ඔක්කොමත් එක්ක ගලපලා යාන්තම් මේක හිටවලා තියෙනවා. ඇට නහරින් වෙලුණු ශරීරය උරුම කරගෙන ඉන්නවා. ආතුරං බහු සංකප්පං. නිතර ලෙඩ වෙනවා. කායිකව ලෙඩ වෙනවා, සංකල්ප වලිමුත් ලෙඩ වෙනවා. සංකල්ප කියලා කිව්වෙ මොනවද? මනසින්. කායිකවත් ලෙඩ, මානසිකවත් ලෙඩ. නිතර ලෙඩ වෙනවා. යස්ස නත්ති ධ්වන්ටිති. මේ ජීවිතේ මුකුත් ස්ථිර නැහැ. ලැබූ කිසිවක් ස්ථිරසාර නැහැ. පස්ස චිත්ත කතං රූපං. බලන්න රජතුමනි මේ රූපෙ දිහා, හැමෝම උරුම කරගෙන ඉන්න කය දිහා, මනිනා කුණ්ඩලේනච. මිනිස්සු මේ ශරීරේ මිනිල් කොඩොල් අරගෙන සරසනවා. නොයෙකුත් ආභරණ වලින්, ආයිත්තන් වලින් මේක සරසනවා. අට්ටින් තචේන ඕනද්දං සහ වත්තේන සෝභති. මේ සමකින් වැහිලා තියෙන ඇටගොඩ මිනිස්සු ඇඳුම් වලින් ලස්සන කරනවා. බලන්න මේ වචන. මේ හැමකින් වැහිලා තියෙන ඇටගොඩ මිනිස්සු ඇඳුම් වලින් ලස්සන කරනවා. ඇත්තට මේක නෙමෙයිද වෙන්නේ? අපි හැමෝගෙම ශරීර පින්වතුනි අපි තෘප්තිමත් නොවෙන ශරීර. පින්වතුන්ලගේ ශරීරයෙන් පින්වතුන්ලා තෘප්තිමත් වෙන්නේ නැහැ. මේ සමාජයේ ජීවත් වෙන අනිත් මිනිස්සු තමන්ගේ ශරීරයෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ තෘප්තියටපත් වෙන්නේ නැති නිසා නේද අපිට මෙච්චර ඇඳුම්. දැන් අපි ලැබුව ඇඟෙන් සතුටු වෙනවා නම් අපිට ඇඳුම් ඕනද? එක එක ඇඳුම් මං කියන්නේ. අපි ලැබුව ඇඟෙන් සතුටු වෙනවා නම් ඇඟ ලස්සනයි. ඒ ඇති. ඔය මොකකින් හරි වහගත්තාම ප්‍රමාණවත්. නමුත් අපිට තියෙනවා විලාසිතා. ඒ විලාසිතා ගැන කතා කරනකොට තියෙනවා විලාසිතාව අවුරුද්දයි හමාරයි තියෙන්නේ. ඊට පස්සේ විලාසිතාව යල් පැන යනවා. ඊට පස්සේ අපි ඇඳන් ගියොත් එහෙම මේක කට්ටිය කියනවා ඕක පරණ ෆැෂන් එක. ඕක දැන් හරියන්නේ නැහැ. ඇඳුම් ආයත්තන් වලින් සරසලා ආභරණ එහෙට මෙහෙට දාලා මේක හැඩ කරනවා. අලත්තක කතා පාදා දෙපාවල පාට ගන්නවා. මුඛං චුන්නක මක්කිතා. සුවඳ කාලා මේ දුර්ගන්ධ වූ මුඛය සුවඳවත් කරගන්නවා. අලං බාලස්ස මෝහාය. මුලාවක් තුල සමාජයේ දිහා බලන කෙනෙකුට නම් ඕක ගැළපී යාවි. හරි ලස්සන එක. මුලාවෙන් ලෝකයේ දිහා බලන කෙනෙකුට නම් ඕක ගැළපීලා යාවි. මුලාවෙන් ලෝකයේ දිහා බලන කෙනා කියනවා ෂා ලස්සන ඇඳුම. ලස්සන ආභරණේ. ලස්සන මේකප් එක. මුලාවෙන් බලනකොට කියනවා. හැබැයි නොච පාර ගවේසිනෝ.
ජීවිතේ නිදහසක් හොයන කෙනෙකුට වැඩක් නෑ ඒවා. ජීවිතේ නිදහසක් හොයන්නේ පිංගතුනේ ප්‍රඥාවන්තයෙක්. ජීවිතේ නිදහසක් ජීවිතේ සැනසුමක් හොයන්නේ ප්‍රඥාවන්තයෙක්. ඒ ප්‍රඥාවන්තයා ඇයි නිදහසක් හොයන්නේ? පිංගතුල්ලා ජීවිතේ නිදහසක් හෙව්වොත් හොයන්නේ මොකක් හින්දාද? තමන් හිර වෙලා කියලා හිතුණොත් නේද? ඔන්න විවාහ ජීවිත ඇති කරගන්නවා, විවාහ වෙනවා, යුග ජීවිතයට එනවා. යුග ජීවිතයට ආවට පස්සේ දෙන්නට දෙන්න හරියන්නේ නැහැ. ඊට පස්සේ හොයනවා නිදහසක්, ඩිවෝස්. නිදහස් වෙන්න හිතන්නේ වදයක් වුණොත්. වදයක් වෙන තාක් නිදහසක් හොයන්නේ. කණ්ඩ ටිකක් හොයන්නේ බඩගින්න කාවොත්. බඩගිනි නැත්තම් කෑම හොයන්නේ. පැන් පොදක් හොයන්නේ පිපාසාවක් ආවොත්. පිපාසාව නොයන තයක් පැන් හොයන්නේ. බෙහෙත් ටිකක් හොයන්නේ ලෙඩ වුණොත්. ලෙඩ නොවන තාක් බෙහෙත් හොයන්නේ. ඒ වගේ නිදහසක් හොයන්නේ හිර වුණා කියලා තේරුණොත්. හිර වෙලා කියලා තේරෙන්නේ නුවණට. නුවණ තේනවා නම් හිර වෙලා කියලා තේරෙනවා හරි පුදුම සහගතයි මේ අරහත් මුනිදුන් තමන් වහන්සේගේ ගිහි කාලෙම ජීවිතය දිහා බලපු විදිහ. ඇත්තටම මේ කියන්නේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ ජීවිතය දැක්ක විදිහ නෙමෙයි. ඒ කාලේ අරහත්ත්වයට පත් වෙන්න පෙර මහාන වෙන්නත් පෙර ජීවිතය දිහා බලපු විදිහ. අට පාද කතා කේසා එක එක කොණ්ඩා මෝස්තර දාලා තමන්ගේ හිස මුදුන සරස ගන්නවා. නෙත්තා අංජන මක්කිතා හැමෝම බලන තමන්ගේ ඇස් දෙක එක එක කැටයන් වලින් එක එක පාට වලින් හැඩ කරගන්නවා, අඳුන් ගන්නවා. මිනිසෙකුගේ හැමෝම බලන්නේ ඇස් දෙක දිහා. සාමාන්‍යයෙන් බලන්න. අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අපි තව කෙනෙක් දිහා බැලුවා කියලා කරන්නේ ඇස් බලන එක. ඇස් දෙක දිහා බලන්නේ. ඒ ඇස් දෙක හැඩ කරනවා. සමහරවිට දැන් ඒ කාලේ ඔය අඳුන් ගන්නවා කියන එක තිබිලා තියෙන්නේ. දැන් අලුත් ක්‍රමවේදවල නම් තියෙනව නේද? ඇහි මේ බැම අඳිනවා අලුතින්. ඊළඟට අලුතින් ඇහි පිහාටු හයි කරනවා. ඇස් වලට කාච දානවා. අද ගොඩාක් තියෙනව නේද? ඇස් එක එක විදිහට හැඩ කරනවා. අලං බාලස්ස මෝහය. මුලාවෙන් මේ ලෝකයේ දිහා බලන කෙනෙකුට නම් ඒක ගොඩාක් වටින එකක් වේවි. ෂා හැඩ ඇස් දෙක කියලා යකියාවි. නොච පාර ගවිසිනෝ ජීවිතේ නිදහසක් සැනසුමක් හොයන කෙනෙකුට නම් ඕවා වැඩක් නෑ. අංජනීව නවා චිත්තා පූති කායෝ අලංකතෝ රජතුමනි තමන් ළඟ තියෙන නොයෙකුත් වස්තුව වියදම් කරලා මේ කුණු කය සරසනවා කියන එක අලං බාලස්ස මෝහාය. මුලාවෙන් යුතු මනුස්සයාට වටිනා පහේ දෙයක් වුණාට නොච පාර ගවේසනෝ සැනසුමක් හොයාගෙන යන කෙනෙකුට නම් ඒක වැඩක් නෑ. ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙන මිනිස්යාව යම්ගේ බලවේගයක් විසින් අල්ලනවද? ඒ බලවේගයට මාව අල්ලන්න බැරි වුණා කියනවා. ඒ බලවේගය තමයි මායя. මායя කියන බලවේගය විසින් යම් මිනිසෙක්ව අල්ලනවාද? මායයට බැරි වුණා කියනවා මාව නම් අල්ලන්න. හරියට මුවවැද්දාගේ තොණ්ඩුවෙන් නිදහස් වෙච්චි මුවෙක් වගේ මං නිදහසම හොයාගෙන ආවා. ඒ නිදහසගෙන හොයාගෙන ආපු මුනිවරය තමන් වහන්සේ හෙව්වූ නිදහසට හේතුව කෝරව්‍ය කියන මහා රාජයාට මෙන්න මෙහෙමයි කිව්වේ. පස්සාමි ලෝකේ සදානේ මනුස්සේ. රජතුමනි මන් දකිනවා මේ ලෝකයේ තුල ගොඩාක් ධනවත් මිනිස්සු ජීවත් වෙනවා. ලද්ධාන විත්තං න දදන්ති මෝහා. තමන්ට සල්ලි ලැබුණාට පස්සේ ඒ මිනිස්සු හිතනවා මේ සල්ලි කාටවත් දෙන්න හොඳ නැහැ. මේ වස්තුව කාටවත් දෙන්න හොඳ නැහැ. මේ ධනෙ වෙන මිනිස්සුකට දෙන්න හොඳ නැහැ. මෙවුවා දිනුනොත් අපිට නැති වෙයි. එහෙම හිතනවා. මිනිස්සුන්ට සල්ලි තියෙනකොට මිනිස්සුන්ගේ හිතට නැගෙන එකක් ඒක. දුන්නොත් අපිට නැති වෙයි. ඒ කාලේ හිටියා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ තෝදෙය කියලා සිටුවරයෙක්. තෝදෙය සිටුවරයා 80 කෝටියක් මහා ධනස්කන්ධයක් තිබ්බ කෙනෙක්. ওই සිටුතුමා එකම එක පුතෙක් හිටියා. ඒ සිටුවරයාගේ පුතාගේ නම සුභ. සුභ කියන පුතාට හැමදාම අවවාද කරන්න කල්පනා කළා දැන් තමන් වයස නිසා. පිඟුතුල දන්නවද අවවාද කරන්න හැටි?
සිටුවරයාට තිබුණා කියනවා හාන්සි පුටුවක් තනිකරම ඝන රන්. ඝන රත්රන් වලින් තමයි හාන්සි පුටුව හදලා තිබිලා තියෙන්නේ. ඊළඟට සිටුවරයාට හදලා දුන්න පුතාට ළඟින් වාඩි වෙන්න චූටි බංකුවක්. බංකුව ඝන රන්. එතකොටම හිතාගත්ත කෙනේ සල්ලි කොහොමද කියලානේ. අපි මේ කරාඹුවක් මාලයක් දාගන්නේ රත්තරන් වලින් කොච්චර මහන්සිලාද නේ. හාන්සි පුටුවක් තිබුණා කියන්නේ Tamanට ඝන රන් වලින්. දැන් මේව බොරුද? අදට පින්වතුනි එහෙම නැද්ද? අදටත් තියෙනවා. ඔය සෞදි රටේ සෞදි කුමාරිකාව රජගෙදරින් වෙනත් ගෙදරකට විවාහ කරලා දෙනකොට සෞදි රජුරෝ ඒ කුමාරිකාවට විශේෂ තෑග්ගක් දුන්නා. ඔබ දන්නවද මොකද්ද කියලා? ඝන රන් වලින් වැසිකිළිය. සම්පූර්ණයෙන්ම රත්තරන් වලින්. අර කොමඩ් වැසිකිළිය සම්පූර්ණයෙන්ම හදලා දුන්නා. රත්තරන් වලින් වැසිකිළියක් හදලා දෙනවා අද කාලෙත්. එතකොට ඒකලනේ මේ සිටුවරයා මේ පුටුවේ හාන්සිලා කිව්ව කතාව අර රන් පුටුවක වාඩිලා කියන්න තරම් ගැළපෙන එකක් නෙමෙයි. කිව්ව පුතේ උඹ දකින්නවද වේයෝ හුඹස් බඳින විදිය? ඒක තාත්තේ දැකලා තියෙනවා. මට කියපන්. තාත්තේ චූටි මැටි ගුලි අරගෙන ගිහිල්ලා වේයා හුඹසක් බඳිනවා. වේයාගේ ශරීරයේ ප්‍රමාණයට හිතා ගන්නවත් බැරි. එහෙම තමයි හුඹස බඳින්නේ කිව්වා. හරි පුතේ මට කියපන් උඹ දැකලා තියෙනවද කවදාවත් වේයෝ දන්සල් දෙනවා? නෑ තාත්තේ. උන් මැටි බෝල අරගෙන ගිහිල්ලා මැටි තියලා හදනවා කිව්වා. ආන් හිතට ගනි. දුන්නොත් පුතේ දුන්නාමයි. රැස් කරපන්. වේයා හුඹස බඳිනවා වගේ රැස් කරපන් කිව්වා. ඔව්ව තමයි තමන්ගේ පුතාට කියලා දුන්නේ. කියලා දීලා කාලේ ගත වෙනකොට ඒ තාත්තා මිය ගියා. තාත්තා මැරුණට පස්සේ මහා ජයට නගරේ කොඩි දාලා අවමංගල්‍ය ගත්තා. අවමංගල්‍ය සිද්ධ වෙලා මට මතක විදිහට මාස කිහිපයක් යනකොට ඒ සිද්ධිය තියෙන්නේ. මේ සුබ යනවා යම්කිසි කටයුත්තකට වෙළඳපොළට. යද්දි මේ ඉන්න පාරයිනේ ඉන්නවා බලු කුක්කෙක්. මේ බලු කුක්කා සුබව දැක්ක ගමන් නැට්ට ගහගෙන හරි ලෙන්ගතුකමින් ළඟට ආවා. සුබටත් මෙයාව දැක්ක ගමන් ආස හිතුණා. සුබ මෙයාව වඩාගෙන ගෙදර ගෙනාවා. ගෙදර අරගෙන ඇවිල්ලා දැන් ගෙදර හැදෙනවා මේ බලු කුක්කා. ඒකා ගෙදෙට්ටම කියාපු බල්ලෙක්. මොකද හේතුව සාමාන්‍යයෙන් ගෙදර ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ බල්ලා තරම් ගෙදර කවුරුත් සැලකිලිමත් වෙන්නේ. පස්සේ එක දවසක් ඒ බල්ලා එතකොට සාමාන්‍යයෙන් හැදිලා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා ඔය ගෙදර ඉස්සරහින්. භාග්‍යතුන් වහන්සේ වඩිනවා දැක්ක ගමන් මේ බල්ලා ඈත තියා බුරාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ නැවතුණා. නැවතිලා අර බල්ලට භාග්‍යතුන් වහන්සේ කිව්වා අනේ අනේ තෝ දෙයිය. ඔහේ ඉස්සරත් මෙතන යනකොට මට බිරුවා. දැනුත් ඔහේ මට බුරනවා කිව්වා. බලන්න ජීවිතේ. කලින් ජීවිතේ මහා සිටුවරයා. එයා ලෝකේ දිහා බලපු ක්‍රමයක් තිබුණා. වේයා තුඹස බඳිනවා වගේ ජීවිතේ හම්බ කරපන් කිව්වා. සල්ලි තිබ්බොත් තමයි හරියන්නේ පුතේ ගොඩ ගහපන් කිව්වා. එහෙම කී හිටපු කෙනා මිය පටලව ගිහලා. තමන්ගේ සිටු මන්දිරයේ ළඟටම වෙන්න බැල්ලියකගේ කුසේ උපන්නනේ. පින්වතුනි අද කොච්චර වෙනවද? මම හරියට හිතලා තියෙනවා. මොකද අපි ගෙවල් වල ඉන්නකොට අපේ ගෙදර පූසෝ නැති වෙන්නේ. අපි ගෙවල් පාර අයිනේ මේ පූසෝ ඉන්න පූසා මැරෙනවා. වාහන යනවා නිතර අන්න පූසෝ හැප්පිලා මැරෙනවා. මැරුණාට පස්සේ අපි මේ පූසා වලලලා අපේ හිතට දුකයි. දවසයි දෙකයි යන්නේ ආයෙ කොහෙන් හරි පූසෙක් එනවනේ. මට දැනුයි තේරෙන්නේ. සමහරවිට අපිට නොතේරුණාට මොකක් වූ සංසාරගත සම්බන්ධයක් තියෙයි. ඒගොල්ලෝ ගානට අපේ ගෙවල් වලට එනවා. අපි ඒගොල්ලොත් එක්ක ඉන්නවා. අද නැත්තේ ඒගොල්ලන්ගේ ප්‍රවෘත්ති හරියට කියලා දෙන්න ඥානයේ සහිත ශාස්ත්‍රුන් වහන්සේ අපිට නැහැ. බුදුරජාණන් වහන්සේ එදා දැක්කා මේ තෝදෙය කියලා ඉන්නේ මේ සුනකෙක් කියලා ඉන්නේ කලින් තෝදෙය මහා සිටුවරයා. මේ රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ලුද්ධා ධනං සම්නිචයං කරොන්ති
හොඳින් හෝ නරකින් හෝ ඒ මිනිස්සු කරන්නේ සල්ලි හම්බ කරන එක. බියෝව කාමේ අභිපත්තයන්ති. කොච්චර සල්ලි ලැබුණත් හිතනවා තවත් ලැබෙනවා නම් හොඳයි. තවත් ලැබෙනවා නම් හොඳයි කියලා. ඉවරයක් නැහැ. හෙවීමේ කෙලවරක් නැහැ. ගොඩ ගැසීමේ කෙලවරක් නැහැ. එහෙම ජීවිතේ යනවා. රාජා පසෙය පටවින් විජෙත්වා. කොටින්ම රාජධානියක් අත්පත් කරගත්ත රජෙක් පවා එතනින් සෑහීමකට පත් වෙන්නේ නැහැ කියනවා. ඒ රජුරුව කෙලගිලිනවා කියනවා තවත් රජෙකුගේ රටකට. අදත් නැන්ද? අදත් බලන්න අද නවීන තාක්ෂණික මේ නොයෙකුත් අවියායුධ යොදාගෙන අද කොච්චර භයංකාර යුද්ධද? අපි කියනවා ලෝකේ දියුණු වෙලා දැන් ලෝකේ ඉස්සර වගේ නෙමෙයි මේ ආදී කතා. නමුත් මේ දියුණුව කියන කස්සේම තියෙන යුද්ධගිනි හොඳ නුවණින් දකින්න. ඇයි මේ යුද්ධ තියෙන්නේ උවමනාවට වඩා ලෝභකම නිසා. අදටත් ඒක තියෙනවා. රාජා චඤ්ඤේච බහු මනුස්සා. රජතුමනි රජවරු වෙන්න පුළුවන් අනිත් බොහෝ මිනිස්සු වෙන්න පුළුවන්. අවීත තණ්හා මරණං උපෙන්ති. තණ්හාව අවසන් නොවී තියෙද්දීමයි මරණය කරා යන්නේ. ජීවිතේ සම්බන්ධයෙන් තව ගොඩාක් පැතුම් තියෙද්දීමයි මරණය කරා යන්නේ. තව කරන්න දේවල් ගොඩාක් තියෙද්දීමයි මරණය ඔහු කරා එන්නේ. අපිට හමු වෙලා තියෙනවා ඇතැම් තාත්තලා මැරෙනකොට කියපු අවසාන වචනේ. තමන්ගේ ඇස් දෙක පියාගන්න කලින් දරුවන්ට කියපු අවසාන වචනේ තමයි මගේ පණ ගියත් කමක් නැහැ උඹලා අර ඉඩමේ නඩුව අතහරින්න එපා කියාගෙන මැරෙන්නේ. එතකොට මරණයටපත් වෙලා යනවා කියලා තේරෙනකොටත් මතක් වෙන්නේ මොකද්ද? ඉඩ කඩන්. ඒ තරම්ම මිනිසයා ජීවිතේ දිහා බලන කෝණේ වැරදිලා. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? එයා බලපු ක්‍රමේ වැරද්දක් තියෙන්නේ. එයා ජීවිතේ දිහා දැක්ක ක්‍රමේ වැරද්දක් තියෙන්නේ. එයා S2 පියාගන්න දවසේ එයාට ඉඩම මතක් වුණා. රහතන් වහන්සේ දේශනා කරනවා ඌනාව හුත්වාන ජහන්ති දේහං. තමන්ගේ හිත තෘප්තිමත් නැතුව තියෙද්දීම මේ ශරීරය අත්හැරලා දාලා යනවා. කාමේහි ලෝකම්හි න හත්ති තිත්ති. රජතුමනි තේරුම් ගන්න ඕන අපි කාමය කියන එක මේ ලෝකේ හිත තෘප්තිමත් නොවෙන එකක්මයි. ඇති කියලා හිතෙන්නේ. ඇති කියලා හිතෙන්නේ මිනිස්සු හොයලා දැන් නම් මං හොයුව ඇති හොඳට. දැන් මට වැඩිත් එක කියලා කියන මිනිස්සෙක් නේ. තව පතනවා. තවත් රැස් කරනවා. මිනිස්සු හරියට පේනවා නේද? පඩි ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. අපිට පේනවානේ මිනිස්සු පෙළපාලි යනවා උද්ඝෝෂණ කරනවා පඩි ඉල්ලලා පඩි වැඩි කරන්න අපිට මන්දි කියලා. ඔබ දැකලා තියෙනවද කවුරුත් ඇති දැන් පඩි මොකද්ද මේ කියලා ධනෙ වැඩි වෙලා උද්ඝෝෂණ නෑ. හැමෝම තවත් පතනවා. කවුරු හරි මැරුණට පස්සේ නෑදෑයෝ එකතු වෙලා කරන්නේ රජතුමනි කෙහෙවලු කඩාගෙන අඬන එක. කවුරු හරි මැරුණට පස්සේ ඥාතීන් ඒ ඥාතියාගේ මෘත ශරීරේ වට කරගෙන කෙහෙවලු කඩාගෙන අඬනවා. අඬ කියනවා අනේ අපේ මේ ඥාතියා අමරණීය වේවා කියලා කියනවා. දැන් මේ අමරණීය වේවා කියලා කියන්නේ කාටද? මැරිච්ච කෙනාට. අදටත් එහෙම කියන්නේ නැද්ද? අදට කියනවා ಜಾති ಜಾතිත් මෙවන් විපතක් නොවේවා කියනවා. විපත වෙලා වෙච්ච කෙනාටම අපි කියනවා ಜಾති ಜಾතිත් මෙවන් විපතක් නොවේවා කියලා අජරාමර බව පතනවා. ඊට පස්සේ කරන්නේ රජතුමනි රෙද්දකින් ඔතලා දරසෑයකට දාලා ගිනි තියන එකයි. අද කාලේ වලලනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඊළඟට අදටත් දඹදිව ගොඩක් කෙරෙන්නේ ගිනි තියන එක. අපි දඹදිව ගිහිල්ලා අපි දැකලා තියෙනවා ඒ ගංගා නදිය දෙපැත්තේ අදටත් පිංගුතුනේ දරසෑයවල මිනිස්සු පුච්චනවා. ඒක තමයි එහි ක්‍රමය. ඒ දරසෑයේ පුච්චනකොට ඒ පිච්චීම පිණිස තියෙන්නේ තනි රෙද්දක්. ඒ තනි රෙද්දෙන් තමයි මේ මිනිස්යාව සම්පූර්ණයෙන්ම වෙලන්නේ. වෙලලා මිනිස්යාව අරන් කියලා පුච්චලා දානවා. ගොඩාක් කෝටි ගාණක් බැංකු පොත්වල සල්ලි තිබ්බ අයත් තනි රෙද්දකින් එතිලා ගිනි ගන්නවා. අනෙක් මිනිස්සු අතරේ මහා ප්‍රසිද්ධ මිනිස්සු දකින්න ආසාවෙන් හිටපු කෙනත්
තනි රෙද්දකින් ඇඟ උතාගෙන පිච්චෙනවා. අපිටත් පින්වතුනි ඕකම නෙමෙයි දුරුමේ. අපි මහ විශාල මන්දිරවල හිටියත් යම් දවසක අපි මිය පරලෝ යද්දී අපිට තනියම මිනි පෙට්ටියක් ඇතුලේ තනි වෙන්න වෙන්නේ නැද්ද? එච්චර වටිනාකමක් නැති ඔය කොට්ටලී වලින් හදපු මිනි පෙට්ටියක් ඇතුලේ අපිට නිදන්න සිද්ධ වෙනවා. අපි කොච්චර ලස්සන ඇඳුම් වලින් සැරසුණත් මේ සමාජයේ ජීවත් වෙද්දී මරණයට පත් වුණාට පස්සේ අර පිටපළු නැති ඇඳුම් අපිට අඳින්න වෙනවා. ඇඳලා ඔහේ නිදිනවා. මේ ජීවිත උරුමේ මේ විදිහටම අදටත් අපිට තියෙනවා. හැම සම්පතක්ම අත්හැරලා ඒ මැරුණ කෙනා අන්තිමේදී එකම එක වස්ත්‍රයකින් ශරීරය ඔතාගෙන හුල් වලින් පහර කකා පිච්චිලා යනවා. පුච්චනකොට කරන එකක්. පුච්චද්දී ශරීරය එහෙට මෙහෙට මේ ගිනිසරට ඈත් මෙහෙත් වෙන නිසා උලකින් එන තමයි ඒ මිනිය පුච්චන්නේ. පින්වතුන්ලා සමහර විට ඕවා දැකලා ඇත්තේ. ඒ පුච්චන පොල්ලට කියනවා සොහොන් පෙනිල්ල කියලා. ඒ සොහොන් පෙනිල්ලෙන් තමයි අර මිනිසයාගේ අතපය එහෙට මෙහෙට වැටෙනවනේ. පිච්චෙනකොට එතකොට ඒ වැටෙන අතපය මෙහෙම උස්සලා දාන්නේ ගින්නට සොහොන් පෙනිල්ලෙන්. ඒ සොහොන් පෙනිල්ල අර මිනිසයාට කරුණාවෙන් පාවිච්චි කරන්නේ මිනිහක්නේ. එහෙට මෙහෙට අයින්නවා, ඇනලා උස්සනවා. අවසානයේදී සිද්ධ වෙන්නේ හුල් පහර කකා පිච්චි අවසන් වෙලා යන්ටයි. ඒ මරුණ කෙනාගේ ආරක්ෂාවට නෑදෑයෝ යාළු මිත්‍රයෝ කවුරුත්ම නෑ. මේ දහම් කතාව මේ අර්ථය අපි හැමදෙනාගේ ජීවිතයට පින්වතුනි පෞද්ගලිකව අවශ්‍යම එකක් නෙමෙයිද? අවශ්‍යමයි. ඇයි මං එහෙම කියන්නේ? අපි හැමෝටම මේක උරුමයි. අපි එක එක්කෙනාට අයිති නැති විෂයන් තියෙනවානේ. අපි ගත්තොත් එහෙම පින්වතුන්ලා කරන රස්සාවට අදාළ නැත්තම් යම් විෂයක් පින්වතුන්ලා ඒක ඉගෙන ගන්න ඕනේ නැහැ. මොකටද අනවශ්‍ය දෙයක්? පින්වතුන්ලගේ ජීවිතේ නොදැනගත යුතු දේවල් කියලා ඕන තරම් දේවල් තියෙනවා. තේරුමක් නැති දේවල් කියලා ඕන තරම් දේවල් තියෙනවා. හැබැයි මේක පින්වතුන්ලා හැමෝම දැනගත යුතු එකක්. හේතුව අපි හැමෝටම අපේ මරණ එනවා. සාමාන්‍ය ජීවිතේ ගොඩාක් දේවල් ගැන මා හිතලා තියෙනවා. අපිට ලෙඩ වුණොත් එහෙම අපිට ලෙඩේ දුකේදී ළඟද කවුරු හරි ඉන්නවා. අඩු ගානේ ඇස් වලට පේන මානෙවත්. අපි ලෙඩ වෙලා ඇඳේ වැටලා ඉන්නකොට අපිව ළඟ බලා ගන්න කියලා දරුවෙක් ඥාතියෙක් අඩු ගානේ ළඟ ඉන්නවා. අපි ලෙඩකදී වටේ ඉන්න පිරිසත් එක්ක මුහුණ දෙනවා. අපි වයසට යනකොට සමහරවිට හොඳ දරුවෝ අපිට හිටියොත් එහෙම ඒ දුවලා පුතාලා අපිට උදව් කරන්නේ නැද්ද? උදව් කරනවා. ළඟට කවුරු හරි ඉන්නවා. හැබැයි මරණයේදී කවුරුත් නැහැ. මගේ මරණයට මං තනියම මුහුණ දෙන්න ඕනේ. පින්වතුන්ලාගේ මරණයට පින්වතුන්ලා තනියම මුහුණ දෙන්න ඕන. කෝටියක් මැද වුණත් පින්වතුනි අපි තනියම මැරෙනවා. ඒ නිසා මේ රහතන් වහන්සේ කියන කතාව හොඳට හදවත් ඇතුලේ දෝංකාර දෙන එකක් කරගන්න. යලි යලිත් Tamanට මෙනෙහි වෙන එකක් බවට පත් කරගන්න. මේ කියලා දෙන්නේ මගේ ජීවිතය ගැනයි කියලා අහන්න. අවසානයේ ඒ කෙනාට යාළු මිත්‍රයෝ නෑදෑයෝ කවුරුත් ආරක්ෂාවට නැහැ. එයාගේ වස්තුව උරුමකාරයෝ ඇවිල්ලා අරගෙන යනවා. එයා යම් සම්පත් ගොඩ ගහලා තිබුණා නම් ඒවා උරුමකාරයෝ අරගෙන මේ ඇවිල්ලා අරගෙන යනවා. සමහරවල් උරුමකාරයෝ මරා ගන්න නැද්ද? යම් කිසි කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ අපි හිතමු තාත්තට දේපල බෙදන්න බැරි වෙලා කලින් මැරෙනවා. ඊට පස්සේ මහා ජර්මර හට ගන්න නැද්ද පවුල් වල? ගොඩක් ප්‍රශ්න. උරුමකාරයෝ ඊට පස්සේ ඒකට පොර කනවා. කර්මානුරූපව එයාගේ ගමන ගියා. එයාගේ පස්සෙන් යන්ට අඹ දරුවෝ මිල මුදල් රට රාජ්‍ය මොකවත් නැහැ. එයාගේ ගමන කර්මානුරූපව යනකොට පස්සෙන් හඹාගෙන එන්න කියලා කිසි දෙයක් නැහැ. එකම එක දෙයක් විතරක් තියෙනවා. මොකද්ද? කර්මය.
කර්මය පස්සෙන් හඹාගෙන එනවා. ඒ හඹාගෙන එන ආකාර දෙකක් බුදුරජාණන් වහන්සේ වදාළා. පින් කළොත් පින සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. පව් කළොත් පව ගොනාගේ කරත්තේ බැන්දට පස්සේ කරත්ත රෝදේ පස්සෙන් එනවා වගේ එනවා. ඔය දෙකම පින්වතුනි එකක්ද දෙකක්ද? හෙවණැල්ල පස්සෙන් ඒමත් ගොනාගේ පිටිපස්සෙන් කරත්තේ ඒමත් එකක්ද දෙකක්ද? හාත්පස දෙකක්. හෙවණැල්ල කැමති වුණත් අකමැති වුණත් අපේ පස්සෙන් එනවා. ගොනාගේ බැඳලා තියෙන කරත්තේ කැමති වුණත් අකමැති වුණත් පස්සෙන් එනවා. ගොනා කොච්චර අකමැති වුණත් පස්සෙන් එනවාමයි. හෙවණැල්ල පස්සෙන් ආවා කියලා බරක් නෑ. හැබැයි කරත්ත රෝදේ හැමතිස්සෙම පස්සෙන් එන්නේ බරක් අරගෙන. හෙවණැල්ල එනවා කියලා දැනෙන්නේවත් නෑ. හැබැයි කරත්ත රෝදේ එක තප්පරයක්වත් Tamanට නොදැනී එන්නේ. හැම තප්පරෙම දැනෙනවා. හෙවණැල්ල අපට අමතක වෙලා යන්න පුළුවන්. හෙවණැල්ල අපට අමතක වුණත් හෙවණැල්ලට අපිව අමතක වෙන්නේ. එහෙම නැද්ද? දැන් අද නිකන් මේ බණ අහලා ඉවරනාට පස්සේ පින්වතුන් ගිහින් බලන්න හෙවණැල්ල මතක් කරලා හෙවණැල්ල ළඟ තියෙනවා. ජීවිත කාලෙම අපි හෙවණැල්ල කොච්චර අමතක කරලා තිබුණත් ජීවිතේ අන්තිම මොහොතේ මතක් කරද්දී පවා හෙවණැල්ල අපි ළඟ තියෙනවා. හෙවණැල්ලට අපිව අමතක නැහැ. ඒ වගේ පින. හැබැයි පව කෙරුණොත් එහෙම ඒ පාප කර්මේ මං හිතන්නේ එක නිමේෂයකටවත් අමතක කරන්න බෑ. අමතක වෙන්නේ. ඇයි වදේ ඒ තරම් වදේ. ලෙඩ වුණොත් එහෙම ඒ ලෙඩේ නිසා කොච්චර විඳවනවද? දුප්පත් වෙලා උපන්නොත් එහෙම දුප්පත්කම නිසා කොච්චර විඳවනවද? ඒක එයාට අමතක කරන්න බෑ. එයා කොච්චර අමතක කරන්න වෑයම් කළත් අමතක කරන්න බැරි එකක් විදිහට පස්සෙන් එනවා. එනිසා මේක සම්පූර්ණම කතන්දර දෙකක්. මේ කතා දෙකේ වැදගත්ම සන්ධිස්ථානය අපිට අමතක වෙන එකයි. තියෙන ලොකුම අභාග්‍යය. අපේ පස්සෙන් ඉන්නේ පින හෝ පව කියන එක අපිට අමතකයි. අපි ගොඩාක් වෙලාවට හිතන්නේ අපි වටේ තියෙන මේ හැමදේම තමයි අපි රැකවරණය කියලා. හැබැයි මේ ඔක්කොම ටික දාලා අන්තිමේ තමන්ගේ ආරක්ෂාවට කවුරුත් නැතුව තමයි අපි හැමෝටම ඇස් පියා ගන්න වෙන්නේ. නදීග මායුම් ලබතේ ධනෙන රජතුමනි සල්ලි ගොඩාක් තිබ්බ ඵලයට දීර්ඝායුෂ ලැබෙන්නේ නැහැ. නචාපි විත්තේන ජරං විහන්ති. තමන්ට වස්තුව ගොඩාක් තිබුණා කියලා නාකි නොවී ඉන්නත් බෑ. අප්පං හිදං ජීවිතං මාහු දීරා. ඕන් ඔය නිසයි ප්‍රඥාවන්ත මුනිවරු කිව්වේ මේ ජීවිතය කියලා කියන්නේ හරි ටික කාලයකට ලැබිච්ච එකක් බව. ආසස්සතං මේක ස්ථිර නැති බව. විපරිණාම ධම්මං මේක වෙනස් වෙලා යන එකක් කියලා මුනිවරු කිව්වේ ඔය නිසයි. රජතුමනි ජීවිතේ දිහා හොඳට බලන්න. සමාජයේ දිහාත් හොඳට බලන්න, ලෝකයේ දිහාත් හොඳට බලන්න. අඩ්ඩා දලිද්දාච පුසන්ති පස්සං. දුප්පත් පොහොසත් හැමෝටම ස්පර්ශය එක විදිහටයි දැනෙන්නේ. දුප්පත් වුණා පොහොසත් වුණා කියලා කතාවක් නේ. ලාභ එනකොට එයාට ලාභය සතුට උපද්දනවා. දුප්පත් පොහොසත් වෙනසක් නෑ. අලාභ එනකොට එයාට අලාභයේ දුක උපද්දනවා. දුප්පතාටත් පොහොසතාටත් නින්දාව කියන්නේ දුකක්. ප්‍රශංසාව කියන්නේ සැපක්. බලන්න කොච්චර ඇත්තද කියලා හිතන්නේ. මම මේ දේවල් ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්නකොට මට හරියට හිතිච්ච එකක්. ඉස්කෝලේ ගිහින් මොනවද ඉගෙන ගත්තේ කියලා. ඒ ඉගෙන ගත්ත දේවල් නිකන් මතු පිටින් අත ගෑමක් වගේ මට නම් තේරුනේ. මේවා කොච්චර සාරවත්ද? අපි ගැන ඉගෙන ගත යුත්තේ මේවා නොවේද? මේවාමයි. රහතන් වහන්සේ වදාරනවා බාල කෙනාටත් නුවණැති කෙනාටත් එක විදිහටම දුක ස්පර්ශ වෙනවා. බේරිල්ලක් නැහැ. මේකෙන් පේනවා රජතුමනි තස්මාහි පඤ්ඤාව ධනේන සෙය්‍යෝ ලැබෙන ධනයන් අතරේ ගොඩාක්ම වටින ධනය ප්‍රඥාව කියන එක. අපිට ලැබෙන දේවල් අතරේ ගොඩාක්ම වටින්නේ ප්‍රඥාව කියන එක මේකෙන් තේරෙනවා.
මොකද බාහිර මොන දේ ලැබිලා තිබුණත් අපිට එක විදිහටම ස්පර්ශය දැනෙන්න ගන්නවා. හැබැයි ප්‍රඥාව ලැබිලා තිබුණොත් ඒ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ප්‍රඥාව ලැබිලා තියෙන තැන පින්වතුනි කතාව සම්පූර්ණයෙන් වෙනස්. මම ඒකට කියන්නම් උපමාවක් ඔබට. ප්‍රඥාව ලැබීම සහ ප්‍රඥාව නොලැබීම. පසේනදී කෝසල මහා රජුරු බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා දවසක් ධර්ම කතාව ශ්‍රවණය කරමින් හිටියා. දැන් මේ බණ අහමින් ඉන්නේ. බණ අහමින් ඉද්දි රාජපුරුෂයෙක් ළඟට ආවා. ළඟට ඇවිල්ලා කිව්වා රජතුමාට පණිවිඩය. භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. රජුලෝ ළඟට රාජපුරුෂයා ගිහිල්ලා රජුරුන්ගේ කනට කරලා කියනවා. දේවයිනි මල්ලිකා බිසව් කලුරිය කළා. රජුරන්ට ඇහෙනවා පණිවිඩය මොකද්ද? මල්ලිකා අගබිසෝ මැරුණා කියලා හිච්චි ගමන් රජුරුවන්ට හිටපු තැන අමතක වුණා. ඇස් වලට කඳුළු පෙරුණා. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහාම නිකන් ශරීරයේ පාත් වෙලා බිම බලාගෙන මොකවක් කර කියාගන්න බැරි කෙනෙක් විදිහට ඔහි හිටියා. මේ බණ අහහා හිටපු කෙනාට ඒක සංවේදී වෙච්ච විදිහ. තව එකක් තියෙනවා. ඒ තමයි බන්දුල මල්ලිකා. බහලා තියෙනවද බන්දුල මල්ලිකා ගැන? බන්දුල මල්ලිකා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයා 500 නමක් ගෙදෙට්ට වඩම්මලා දානයක් ලැහැත්ති කළා. දානේ දවසට කලින් දවසේ බන්දුල මල්ලිකාගේ ගෙදෙට්ට පණිවිඩයක් වෙනවා. බන්දුල සේනාපතියත් පුත්තු 30 දෙනාත් අරගෙන විශේෂ කැරැල්ලක් මැඩ පවත්වන්න යන්න ඕන. රටේ රජුරුවන්ගේ පණිවිඩේ මග අරින්න බෑ. එතකොට බන්දුල සේනාපතිට දානෙට ඉන්න බැරුව ගියා. පුත්තු 30 දෙනෙක් හිටියා අම්මට. ඒ පුත්තු 30 දෙනාටම දානෙට ඉන්න බැරුව ගියා. ඒ ඔක්කොමලා කැරැල්ල මැඩ පවත්වන්න පිටත් වෙලා ගියා. දැන් බන්දුල මල්ලිකා තනියම දානෙ කරනවා. 500 නම වඩම්මලා වඩා හිඳුවලා දානි පූජා කරන්න ලැහැත් වෙනකොට අර වගේම පණිවිඩයක් ආවා. ඒ පණිවිඩය ලියලා තිබුණේ පුංචි තුණ්ඩුවක. ඒක රාජකීය ලියමනක්. ඒකේ තියෙනවා කැරැල්ලට ගියපු බන්දුල සේනාපතිත් පුත්තු 30 දෙනාත් කැරැල්ලේදී මිය ගියා. බලන්න එක මරණයක් නෙවෙයි. තමන්ගේ ස්වාමි පුරුෂයාත් පුත්තු 30 දෙනාත් එක තැනක මැරිලා. ඒ තුණ්ඩුව ඒ බන්දුල මල්ලිකා කියන අම්මා එහෙම්ම තමන්ගේ ඉනේ දවට ගත්තා. කිසි කතාවක් නෑ දානි බෙදෙනවා. දානි බෙද බෙදා ඉන්නකොට දාසියකගේ අතින් මේ වෑංජන දීසියක් අතෑරුණා. ඒක බිඳුණා මෙහෙම. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟයි එතකොට බන්දුල මල්ලිකාව දම් බෙද බෙද හිටියේ. ඇයට බැලුණා එකපාර. සාරිපුත්ත මහරහතන් වහන්සේ එතකොට කියනවා උපාසිකා ඔහොම තමයි. බිඳෙන දේ බිඳෙනවා. එතකොට ඇගේ මූණ ප්‍රීතියෙන් පිනා ගියා. ඈ සාදු සාදු කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කිව්වේ කොච්චර ඇත්තක්ද? බිඳෙන දේ බිඳෙනවා. කැඩෙන දේ කැඩෙනවා. ස්වාමීනි මැරෙන දේ මැරෙනවා කිව්වා. මේ බලන්න ස්වාමීනි මේ පණිවිඩය කියලා. අර පයින්ඩේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙන්වන්නේ. මම කල්පනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේට කොච්චර සංවේගයක් හටගන්න ඇතිද? මොකද මේ උපාසිකාව එච්චර එකක් දරාගෙන. තමන්ගේ ස්වාමි පුරුෂයා මිය ගියා. තමන්ගේ දරුවෝ 30 දෙනා මිය ගියා. ඒ අම්මා දම් පුදනවා. ඇහි කඳුලක් නැතුව. ප්‍රඥාව ඇතිකමේ සහ ප්‍රඥාව නැතිකමේ වෙනස. ඒ නිසා පින්වතුනි ජීවිතේ ලබන ධනයන් අතරේ ලොකුම ධනෙ මොකද්ද? ප්‍රඥා ධනයයි. අද මේ ධර්ම දානය කරන පින්වතුන්ලා සතුටු වෙන්න. තමන්ගේ ඥාතියාට පින්දීම පිණිස පින්වතුන්ලා ලෝකයට ප්‍රඥාව දෙනවා. ලෝකයට ලබා දෙන්න තියෙන ලොකුම ධනය පින්වතුන්ලා මේ දෙන්නේ. මීට වඩා ධනයක් නැහැ. සාමාන්‍ය මිනිස්සු ධනය වියදම් කරලා නොයෙක් දේ දන් දෙනවා. අද මේ පින්වතුන්ලා ධනය වියදම් කරලා ප්‍රමාණ කරන්න බැරි දෙයක් දන් දෙනවා. පින්වතුන්ලාගේ මුදලේ වටිනාකම වගේ නෙමෙයි මේ කියන බණපදේ වටිනාකම. මේ බණපදය තමයි යම්කිසි සත්වයෙකුගේ සසර ගිනි නිවන්නේ.
මේ බණපදයේ තමයි නැති නුවණ උපද්දන්නේ. මේ බණපදයේ තමයි සුගති සම්පත් සලසා දෙන්නේ. මේ බණපදයේ තමයි මාර්ගඵල උපද්දන්නේ. මේ බණපදයට බුදුරජාණන් වහන්සේත් ගුරුවරයා කියලා කිව්වා. එහෙව් ධර්මයක් පින්වතුන්ලා අද ධර්ම දානීය විදිහට මෙහෙම සලසන්නේ තමන්ගේ ඥාතියට පින් පිණිස. ඉතින් මේ රට්ටපාල මහරහතන් වහන්සේ වදාලා රජතුමනි ඒ අග්‍ර වූ ප්‍රඥාවෙන්මයි දුක අවසන් කරන්න පුළුවන් වෙන්නේ. ඔවුන් මැරුණත් නමුත් මෝහය නිසා භවයේ ඇලුණු සත්වයෝ පව්ම රැස් කර කර යනවා. මෝහය නිසා ඒ අයට තමන්ගේ ජීවිතයට පව් රැස් වෙන බව පේන්නේ. ඒ අයට පේන්නේ තමන් දියුණු වෙනවා වගේ. අද ලෝකයේ දිහා බැලුවොත් පින්වතුන්ලාට මේක හොඳට දකින්න පුළුවන්. මිනිස්සු එක එක දේවල් කරනවා සල්ලි හොයන්න. මිනිස්සු එක එක දේවල් කරනවා තමන්ගේ දියුණුව හදාගන්න. එයාලට වටින්නේ දියුණුව විතරයි. ඒක තමන්ගේ ජීවිතයට කොයි විදිහට බලපායිද කියලා කිසිම කල්පනාවක් නැහැ. ඔවුන් මැරුණට පස්සෙත් දුකටමයි වැටෙන්නේ. ආයෙමත් මව් කුසකටමයි එන්නේ. රජතුමනි ඔවුන්ගේ මතය පිළිගන්න අයටත් වෙන්නේ ඔච්චර තමයි කිව්වා. හැමෝම එකම ගොඩේ. හරියට සොරකම් කරන්න ගිහින් අහුවෙච්චි හොරෙක් තමන්ගේ පාපී ක්‍රියාව නිසාම දුක් විඳිනවා වගේ මේ සත්වයා පරලොවදී දුක් විඳින්නේ තමන් කරපු දේ හින්දාමයි. අපි දකිනවා පින්වතුනි බන්ධනාගාරය කියලා කියන්නේ මේ අපි ජීවත් වෙන නගරවලම යම් පුංචි කොටසක් කොටු කරලා තියෙන්නේ. මහා ලොකු ප්‍රදේශයක් නෙමෙයි. දැන් අපි අපේ පැවිදි ජීවිතේ අපි බන්ධනාගාරෙත් බණ කියලා තියෙනවා. බන්ධනාගාරේ ඉන්න ඒ සිරකරුවන්ට. අපි වගේම මිනිස්සු කොටස අර ගේට්ටුවෙන් එළියට එන්න බැරුව අර ඇතුළේ ඉන්නවා. සමහර කෙනෙක් ජීවිත කාලෙ මේක ඇතුළේ. අපි එක අවස්ථාවක බන්ධනාගාරයේ පිරිසට දහම් වැඩසටහනක් කරලා ඒ අයට මේ ප්‍රණීත ආහාර පානයක් දානයක් විදිහට අනුභව කරන්න සැලැස්සුවා. ඒ අයට සිල් දීලා සිල්වතුන් බවට පත් කරලා අපි දන් දුන්නා. ඒ දානේදී විශේෂයෙන් තිබුණා ආප්ප. බිත්තර ආප්පයි නිකන් ආප්පයි තිබුණා. ඊළඟට තිබුණා අර හොඳ අයිස්ක්‍රීම් අර කෝන් අයිස් තියෙන්නේ. ආන්නේ අයිස් තිබුණා. අපි අයිස් ලොරියක්ම ගෙන්නලා තමයි ඒක දානේ දුන්නේ. ඔබ දන්නවද? එතන හිටිය හිරකාරයෝ අවුරුදු 30ක් ආප්පයක් කාලා නැහැ. 30 අවුරුද්දකට පස්සේ තමයි ආප්පයක් කන්නේ. ඊළඟට සමහරු පරණ හිරකාරයෝ අර අලුත් ක්‍රමේ අයිස්ක්‍රීම් දැකලා නැහැ ඇස් දෙකට. එදා තමයි අයිස් දැකන්නේ. මේ වර්තමානයේ මම කියන්නේ. වර්තමානයේ අපි ජීවත් වෙන මේ ලෝකෙම කොටසක් හිර වෙලා අපිට වඩා වෙනම ලෝකෙක ඉන්නවා. පරලොවත් මේ ඉන්නේ මේ වගේ. ඒ අයට සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්න බැරුව හිරගේට යන්න උනේ ඒ අයගේම ක්‍රියාව නිසා. ඔය වගේමයි මනුස්ස ජීවිතය අවසන් වෙනකොට මේ මනුස්සයා යම් දුගතියක යනවා නම් ඒ යන්නේ තමන්ගේ මව් කරපු වැඩක් හින්දා හෝ තමන්ගේ පියා කරපු වැඩක් හින්දා හෝ මේ සමාජය කරපු වැඩක් හින්දා නෙමෙයි. තමන්ගේම ක්‍රියාව නිසා. තමන්ගේම පාපී ක්‍රියාව තමන්වම විපතේ හෙලනවා. රජතුමනි දුම්ම පලා නීව පතන්ති මානවා. පුංචි අයත් වැඩි හිටියොත් මේ කොයි කවුරුත් මැරිලා යන්නේ ගස් වලින් ගෙඩි වැටෙනවා වගේ. මරණය කියන එක එන්න නිමේෂයක් ගැන මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ගැන කියන්න තියෙන උපමාව තමයි ගස්වල ගෙඩි වැටෙනවා වගේ මිනිස්සු මැරෙනවා කියන එක. මේ කාගේ වචනයක්ද? රහතන් වහන්සේ නමකගේ වචනය. ප්‍රඥාවෙන් ජීවිතේ දැකපු මුනිවරයෙක්ගේ වචනය. ගස්වල ගෙඩි වැටෙනකොට බලන්න පින්වතුනි. සමහර ගෙඩි ලාවට මෝරගෙන එනකොට වැටෙනවා. සමහර ගෙඩි ගැට කාලේ වැටෙනවා. සමහර ගෙඩි පැහෙද්දි වැටෙනවා. සමහර ගෙඩි ಜಾති තියෙනවා ඒවා වැටෙන්නේ යන්තම් ඔන්න කහ ගැහිලා එද්දි. සමහර ගෙඩි තියෙනවා ඉදිලා කුණු වෙන්නත් ලං වෙනවා වැටෙද්දි. හැබැයි හැම ගෙඩියක්ම වැටෙනව නේද? නොවැටෙන ගෙඩියක් නෑ. ජීවිතේ ඒ බඳුමයි.
ඉපදිච්චි මිනිස්සු අතරේ මැරෙනවා කියන කතාව හැම වයසකටම අයිති. මැරෙනවා කියන කතාව හැම ජාතියකටම අයිති. මැරෙනවා කියන කතාව හැම කුලයකටම අයිති. මැරෙනවා කියන කතාව හැම කාලයකටම අයිති. අපි මැරෙනවා අපි දන්නේ නෑ කොතනද කියලා. පුංචි අයත් මැරෙනවා. බාල වයසේ මේ ලදරුවොත් මැරෙනවා. භද්‍ර යවුවනෙත් මැරෙනවා. තරුණයොත් මැරෙනවා. මැදි වයසෙත් මැරෙනවා. නාකි වෙලත් මැරෙනවා. හොඳටම නාකි වෙලත් මැරෙනවා. මැරෙනවා කියන කතාවට වඩා නොමැරෙනවා කියලා කියන්න හැකියාව අපි කාටවත් නැහැ. ජීවිත කතාවේ උරුමය රහතන් වහන්සේ වදාළේ ඒ තම්පි දිස්වා පබ්බජිතුම් හි රාජ. රජතුමනි ඔන්න ඔය විදිහට ජීවිතේ දැකපු නිසා තමයි සිටු තනතුරු අත්හැරලා දාලා සිටු මන්දිරය අත්හැරලා දාලා තරුණ වයසේම මං මහාන වෙන්න තීරණය කළේ. ඇයි මේ මහාන වෙන්න තීරණය කළේ පින්වතුනි? මහාන වුණාම නාකි වෙන එක නවතිනවද? මහාන වුණාම ලෙඩ වෙන එක නවතිනවද? මහාන වුණාම මරණේ නවතිනවද? නෑ. එහෙනම් මොකද්ද මහාන වීමේ එහෙම නැත්නම් ධර්මයක් පුරුදු කිරීමේ අරමුණ? දැන් මහානකම කියන එක අපි සරලව තේරුම් ගන්න එපයිනේ. මහානකම කියලා කියන්නේ සිවුරු පෙරවීම නෙවෙයි. මහානකම කියලා කියන්නේ කෙස් බෑම නෙවෙයි. මහානකම කියලා කියන්නේ මොකද්ද? ගුණධර්මයක් වෙනුවෙන් කැපවීම. ධර්මයේ හැසිරීම වෙනුවෙන් කැපවීම. අපි හිතමු මහාන වෙලා ධර්මයේ හැසිරෙන්නේ නැහැ කියලා මහානකමක් තියනවද? මහානකමක් නැහැ. මහානකම කියලා කියන්නේ ධර්මයේ හැසිරීමට අනිත් හැමදේම කැප කිරීම. සිටුවරයෙක් සිටු ගෙදරක හිටියොත් එහෙම ඒ දේපල බලා ගන්න ඕන, වතු පිටි බලා ගන්න ඕන, මේ සේවකයෝ ගැන බලා ගන්න ඕන, බිරිඳක් හිටියොත් බිරිඳ ගැන බලා ගන්න ඕන, දරුවා හම්බුනාම දරුවෝ ගැන බලන්න ඕන, ඥාතීන්ට යුතුයකම් කරන්න ඕන, රටේ කෙරෙන්න දේවල් තියෙනවා ඒව බලන්න ඕන, වැඩ වැඩි. එතකොට ධර්මයේ හැසිරෙන්න තියෙන වෙලාව මදි. මහාන උනේ ඇයි? මේ ඔක්කොම අත්හැරලා දාලා මං ධර්මයේ හැසිරෙනවා කියන එක. එහෙනම් පින්වතුන්ලා මෙතෙන්ට ගලප ගන්න. ධර්මයේ හැසිරීම කියන එක. ඇයි මේ හැම දෙයක් අතරීම ධර්මයේ හැසිරීම කියන එක ගලපා ගත්තේ? ධර්මයේ හැසිරෙන කෙනා නොමැරෙන කෙනෙක්ද? නෑ. ධර්මයේ හැසිරෙන කෙනාට තියෙන රැකවරණේ මේක. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. අපි ධර්මයේ හැසිරුණොත් එහෙම ධර්මයට පුළුවන් අපිව රකින්න. අන්න ඒක තමයි රැකවරණේ. අපි සල්ලි හම්බ කරාට සල්ලි වලට බෑ අපිව රකින්න. අපි ගොඩාක් ඉගෙන ගත්තට අපේ අධ්‍යාපනයට බෑ අපිව රකින්න. අපිට වස්තුව ගොඩාක් තිබුණට වස්තුවට බෑ අපිව රකින්න. අපි හිතමු අපි ක්ලාස් එකකට ගිහිල්ලා ආත්මාරක්ෂක සටන් කලා ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගත්ත සටන් කලාවට බෑ අපිව රකින්න. අපි හොඳට ඇඟ හදාගත්තට හදාගත්ත ඇඟට බෑ අපිව රකින්න. මම හිතනවා මෙහෙම කියනකොට පින්වතුන්ට තේරෙනවා මේ මොකටවත් බෑ අපිව රකින්න. අපි වටේ පිහිටමු අපි යාළුවෝ ගොඩාක් හදාගත්ත කියලා බෑ අපිව රකින්න. අපි අවසානයේ අපේ ජීවිතේ අසරණෙක් විදිහට නොමැරෙන්න නම් අපිව රකින්න දෙයක් අපිට තියෙනවා. ඒ අපිව රකින්නේ කුමකින්ද? ධර්මයෙන්. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින් රකින්නේමය චත්තං මහන්තං යතහා වස්ස කාලේ. හරියට මහා වර්ෂාවකට තමන් සන්තකේ කුඩයක් තියනවා වගේ. මහා වර්ෂාවට තමන් ළඟ තියෙන කුඩේ තමන්ව රකින්නවා වගේ ධර්මයේ විසින් තමන්ව රකින්නවමයි. ඒ රකින්න ධර්මය පින්වතුන්ලා තමන්ගේ ජීවිතයට ගලපා ගන්න. ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපා ගැනීම කියලා කියන්නේ කුඩේ තමන්ගේ අතට ගැනීම වගේ. නොතෙමි ඉන්න නම් කුඩේ කාගේ අතේද තියෙනවනේ? තමන්ගේ අතේ තියෙනවනේ. කුඩ කොච්චර තිබ්බත් වැඩක් නැහැ අනිත් අය අතේ. තමන් ළඟ කුඩයක් නැත්තම්. තමන් ළඟ තියෙන කුඩෙන් තමන් රැකෙනවා. ඒ වගේ තමයි ධර්මයේ තියෙන පිළිසරණ. ධර්මයේ ගොඩාක් පිළිසරණක් කරගත්තොත් එයාට ගොඩාක් ලොකු කුඩයක් තියෙනවා වගේ. ධර්මයේ චුට්ටක් හරි දන්නවා නම් චූටි කුඩයක් හරි තියෙනවා. චුට්ටක් හරි බේරෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජයේ දිහා බලන්න, මේ ලෝකයේ දිහා බලන්න, මේ ජීවිතයේ දිහා බලන්න අද ඉඳලා මෙන්න මේ ක්‍රමයට
මේ ක්‍රමයට ජීවිතය දිහා බලපු මුනිවරු පිංගුතුනි නිදහස් වුණා. සැනසුණා. ඒ උත්තමයන් වහන්සේලා මේ ලෝකේ අද අපි ඒ උතුමෝ ගැන කතා කළාට ඒ උත්තමයෝ මේ දුක් විඳින ලෝකේ නෑ අද. උන්වහන්සේලා නිදහස්. අපි අද උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඳ වැඳ පින් කරගන්නවා. එච්චරයි. උන්වහන්සේලාගේ ශාරීරික ධාතුව පවා අපට පිනක් පිණිස ඉතුරු කරලා උන්වහන්සේලා සැනසුණා. එනිසා මේවා හොඳට ආදර්ශයට අරගෙන අපේ ජීවිතේ ගොඩනගා ගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. මොකද භාග්‍යතුන් වහන්සේ වදාලා ස්ථිර වචනයක්. සබ්බේ සත්තා මරිස්සන්ති. හැම කෙනෙක්ම මැරෙනවා. මරණං තංහි ජීවිතං. ජීවිතය කියලා කියන්නේ මරණින් අවසන් වෙන එක. යථා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලූපගා. මැරිලා යනකොට මරණින් මත්තේ යන ගමන යන්න තියෙන්නේ පින පවට අනුව. නිරයන් පාපකම්මන්තා. පව් කරපු තැනැත්තාව පව විසින් නිරයට එක් කරගෙන යනවා. පුඤ්ඤකම්මාච සුග්ගතින්. පින් කළොත් පින විසින් තමන්ව සුගතියට කැඳවාගෙන යනවා. තස්මා කරయ్య කල්යාණං නිච්චයන් සම්පරායික. ඒ නිසා පරලොව ගැන හිතන බුද්ධිමත් මිනිසෙක් විදිහට පරලොවට රැකවරණ පිණිස හොඳට පින රැස් කරගන්නට පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානින. මෙතනින් ඇස් දෙක පියාගෙන පරලොව ඇස් අරිද්දී අපට රැකවරණය පිණිස පවතින්නේ පිනමයි. ඉතින් ඒ නිසා හොඳට මේ ධර්මයේ ගලපාගෙන අද තමන්ගේ ඥාතිවරයාට පින් පිණිස සිදු කරපු මේ සොඳුරු දහම් කතාව තම තමන්ගේ ජීවිතවලට රැකවරණයක් බවට පත් කරගෙන පින්වතුන්ලා හැම දිනාට ගෞතම සාසනය තුල සුවසේ ධර්මයේ හැසිරෙන්නත් සුවසේ පින් රැස් කරගන්නත් ධර්මයේ තුලින් ඇති කරගන්න පිළිසරණ සලසා ගන්නත් වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ ධර්ම දේශනාවෙන් ජනිත සියලුම පුණ්‍ය ධර්මයෝ මීට වසර 1මාරකට පෙර හදිසියෙම මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් KH සෝමසිරි පියාණන් හට අනුමෝදන් වෙත්වා පියාණන්ගේ පරලොව ජීවිතයේ ඒකාන්ත වශයෙන් සැපයටම පත්වෙත්වා ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරු මේ සදහැවත් පින්වතුන්ලාවත් අප සෑම සියලු දෙනාවත් යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් හට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්වතුන්ලා දායකත්වයන් දරනු ලැබුවේ මීට වසර 1මාරකට පෙර මිය පරලෝ ගියා වූ පින්වත් සෝමසිරි පියාණන්ගේ ජන්මදිනය නිමිති කරගෙන ඒ පියාණන් හට පරලොව සැපේ පිණිස පින්පෙත් අනුමෝදනාව උදෙසා මියගිය පින්වත් KH සෝමසිරි පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නමින් මිය ගියා වූ කොළඹගේ විල්බර්ට් සීයාටත් PH නිමිලින් ආච්චි අම්මාටත් KD මේරි නෝනා ආච්චි අම්මාටත් HH ජයාවතී නැන්දනියට සහ TD සිරිපාල සීයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන්ව තමන් නමින් මිය ගියා වූ සියලු ඥාති සමූහයාට මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින පින්වත් කොළඹගේ රත්නාවලී මෑණියන් හට මේ සියලු පින් අනුමෝදන් වෙලා මෑණියන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා මෑණියන්ට ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්ම දානයන් සිදු කළේ නොම්බර 644න් 1 මණ්ඩකන්ද කරන්දෙණිය යන ලිපිනේ පදිංචි පින්වත් KH සචිනි මధుෂිකා සහ UG ඉන්දික චාමින්ද යන පින්වතුන්ලා දෙපළ මේ පින්වතුන්ලා අද මේ ස්වාක්ඛාත
දායකත්ව ධර්ම දේශනාවට දායක වෙමින් ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මය මේ ලෝකේ බොහෝ දෙනෙකුට අහන්න සැලැස්සුවා. මේ උතුම් සද්ධර්ම දේශනාව රූපවාහිනියෙන් නරඹන පින්වතුන්ලා ඒ වගේම මේක අන්තර්ජාලයට එකතු වුණාට පස්සේ තව කොයි තරම් පිරිසක් මේ දේශනාව නරඹාවිද? ඒ පින්වතුන්ලා ජීවිතේ සනසවා ගන්න, සැපවත් කරගන්න හැම නිමේෂයකම මේ පින්වතුන්ලාගේ ජීවිතේ පින වැඩෙනවා. දිවා රාය දෙකේ වැඩෙන අති උදාර ධර්ම දානමේ පිනක් මේ පින්වතුන්ලා සිදු කරගත්තා. මේ ධර්ම දානමේ පින්කමේ ආශිර්වාදයේ පින්වත් සචිනි මදුෂිකා සහ ඉන්දික චාමින්ද යන දෙපළටත් ඒ වගේම සුදර්ශිකා මදුෂානි චානක මදුශංක සහ ප්‍රබෝධි මදු භාෂිනී යන සහෝදර සහෝදරියන්ටත් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනා කරන කියන රැකී රක්ෂා ව්‍යාපාරාදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතයට පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදී වෙත්නම් සියලුම කරදර බාධා වූ සහ මුලින්ම දුරු වෙලා පින්වතුන්ලාට සැනසෙල්ලේම ජීවිත ගත කරන්නට පසුබිම සැකසේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ තව තවත් ඇසුරු කරමින් ජීවිතයට සුවසේ පින් කරගන්නට ලැබේවා. සුවසේම ධර්මයේ හැසිරෙන්න ලැබේවා. ධර්ම දාන සිදු කරපු සුපින්වතුන්ලාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දිනාට මේ ගෞතම බුදු සසුන තුලම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය 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 නමෝ